2013 MCQ පේපර් එක ඉස්සෙල්ලා අපි බලමු. දත්ත තොරතුරු බවට පත් කරන පහත පරිවර්තනය x වලට ගැලපෙන්නේ සැකසුම වෙන්න ඕන නේද? දකුණු පස රූපයේ x සහ y සඳහා වඩාත් උචිත මොකක්ද කියලා අහනවා. දැවට පේනවාද මේකේ දෘඩාංග තියෙන්නේ ඇතුළෙම, පරිශීලකයා ඉන්නේ එළියෙම. පරිශීලකයාට සමීපව තියෙන්නේ පරිශීලකයා යූසර්නේ, යූසර්ට කිට්ටුව තියෙන y එකට කියන්නේ යදවු මෘදුකාංග. x වලට කියන්නේ මෙහෙම පද්ධති. y වල තියෙන්න ඕනේ යදවු මෘදුකාංග. පළවෙනි උත්තරේ හරි. පහත දක්වා ඇති නූතන ආචායන මාධ්‍ය ධාරිතාවේ වැඩිපුරන අනුපිළිවෙලට දැක්වෙන්නේ කුමකින්ද? නූතන ආචායන මාධ්‍ය දැන් අපි පාවිච්චි කරන ගබඩා කරන උපාංග අඩුම එක මෙතන තියෙන ඒවායින් CD. ඊට පස්සේ DVD, ඊට පස්සේ hard disk පිළිවෙලට එන්නේ නේද? පළවෙනි උත්තරේ හරියන්නේ. පරිගණක සසම්භාවී පිවිසුම් මතක ජාරිතාවය 4GB වේ. ඒ කියන්නේ අපේ RAM එක 4GB. ඒක මෙතන තියෙන ඒවායින් සමාන වෙන්නේ මෙගාබයිට් 1000ක් ගිගාබයිට් එකයි. එතකොට ගිගාබයිට් 4ක් කියන්නේ මෙගාබයිට් 4096ක්. අපි සරලව දන්නවා මෙගාබයිට් 1024ක් සමාන වෙනවා ගිගාබයිට් එකකට නේද? ඔය පටන් ගන්නෙ බිට් 8ක් බයිට් එකයි නේද? බිට් 8ක් බයිට් එකයි, බයිට් 1024ක් කිලෝබයිට් එකයි, කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි, මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි, ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි. ඔන්න ඕහොමනේ ඔක පටන් ගන්නෙ. ඊළඟට පුස්තකාලයක තිබෙන පොත්වල තොරතුරු ගබඩා කිරීම සඳහා භාවිත කරන දත්ත සමුදාය වගුවක ප්‍රාථමික යතුර. පොතක් සම්බන්ධයෙන් ප්‍රාථමික යතුරක් වෙන්නේ පොතේ අංකය. අපි ඔකට ISBN අංකය කියලාත් කියනවා, පොතේ අංකය. මෘදුකාංගයක් ක්‍රියාත්මක වන විට එහි උපදෙස් සහ දත්ත හිස්තැනක සිට වාරක මතකය හරහා මධ්‍ය සැකසුම් ඒකකය වෙත ඍජුවම ගෙනෙනු ලබයි. කොහේ ඉඳලාද වාරක මතකය ක්‍රියාත්මක වෙන්නේ? වාරක මතකය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන මතකයයි රෙජිස්ටර් මතකයයි අතර අතරමැදියෙක් විදිහට. රෙජිස්ටර් මතකය අපි දන්නවා තියෙන්නේ සකසනේ ඇතුලේ. වාරක මතකයත් ඇත්තටම කියනවා නම් සකසනේ ඇතුලේ සහ සකසනේ එළිය දෙකෙන්ම තියෙනවා. සකසනේ ඇතුළෙත් වාරක මතකය තියෙනවා, සකසනේ එළියෙත් තියෙනවා. එයා කරන්නේ අර ප්‍රාථමික මතකය නැත්තම් RAM එකේ තියෙන වේගය සකසනේ තියෙන වැඩි වේගයත් එක්ක ගලපනවා, ප්‍රොසෙසර් ස්පීඩ් එකත් එක්ක ගලපනවා. එතකොට දත්ත ප්‍රධාන මතකයේ ඉඳලා තමයි වාරක මතකය හරහා මධ්‍ය සැකසුම් ඒකකයට එන්නේ. තාක්ෂණයේ දියුණුවත් සමග රික්තක බඩ ට්‍රාන්සිස්ටර් මගින් ආදේශ විය. එයට අදාළව පරිගණකයේ ඇති වූ වෙනස්කම් නිවැරදිව දැක්වෙන්නේ පහත සඳහන් කුමන පිළිතුරෙන්ද කියලා.
බලන්න දැන් වැකුම් ටියුබ් වෙනකොට ට්‍රාන්සිස්ටරය ආපුවාම පරිගණකයේ තියෙන පළවෙනි දේ තමයි වේගය. මොකද වෙන්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ එහෙනම් අපි 1 2 උත්තරේ හැමම අතාරිනවා. විදුලි භාවිතය රික්තක නල වලට වඩා ට්‍රාන්සිස්ටර් වල අඩු වෙනවා. එහෙනම් විශාලත්වයත් ප්‍රමාණයත් අඩු වෙනවා. තුන්වෙනි උත්තරේ තමයි හරි. ක්‍රමලේඛන භාෂා පිළිබඳ පහත කවරක් නිවැරදි වේද? ක්‍රමලේඛන භාෂා සම්බන්ධයෙන් මොනවාද නිවැරදි? ද්විමය සංකේත 1 හා බිඳුව යොදාගෙන ක්‍රමලේඛන ලියන්න පුළුවන්ලු. අපි එක බිඳුව පාවිච්චි කරලා ලියන ක්‍රමලේඛන භාෂාව වලට කියන්නේ යන්ත්‍ර භාෂාවෙන් ලියනවා කියලා නේද? යන්ත්‍ර භාෂාව පාවිච්චි කරලා ලියනවා කියලායි කියන්නේ. ඇසෙම්බලි භාෂා ක්‍රමලේඛන ඇසෙම්බලර් භාවිතයෙන් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා. ඇසෙම්බලර් කියලා කියන්නේ ඇසෙම්බලි භාෂාව පරිවර්තනය කරන්න පාවිච්චි කරන පරිවර්තකය. ඒකත් හරි. ක්‍රමලේඛන සකස් කිරීමේදී තුන්වන පරම්පරාවේ භාෂා භාවිතය ඇසෙම්බලි භාෂාවට වඩා පහසු වෙනවා. ඇසෙම්බලි භාෂාවේ තිබ්බ කෙටි යෙදුම්නේ නේද? මෙමෝනික්ස් පාවිච්චි කරලා තමයි ඇසෙම්බලි වලින් කෝඩ් ලිව්වේ. ඒක තුන්වෙනි පරම්පරාවේ තිබ්බ අර මිනිස් භාෂාවන්ට සමාන භාෂා හින්දා ඇසෙම්බලි භාෂාව භාවිතයෙන් ක්‍රමලේඛනය කරන්න හරි පහසුයි. මේ ඇසෙම්බලි භාෂාවට වඩා තුන්වෙනි භාෂාවෙන් ක්‍රමලේඛනය කරන්න පහසුයි. ඉතින් ඒකින්ද ඒ තුනම හරි. එකසිය 27 10 පාදයෙන් තුල්්‍ය මොකේටද කියලා අහනවා. 127 10 පාදයේ දෙකේ පාදයට හැරෙව්වොත් 128 නෑ 64 32 16 8 4 2 1 ඔන්නෝම උත්තරයක් එන්න ඕන. ඉතින් ද්විමය උත්තර දෙකම ඒක නෙමෙයි. ඒකෙන් මම ටක් ගාලා මේක හරවලා බලනවා. 3න් 3ට බෙදලා 8 පාදයට 1යි 7යි 7 170 තියෙනවා. ඒක හරි. 16 පාදේ නෙමෙයිනේ එහෙනම්. මේක තමයි උත්තරේ. ඒ 9 16 පාදයට තුල්්‍ය සංඛ්‍යාව මොකද්ද කියලා අහනවා. ඒ 9 අපි මේක 4න් 4ට බෙදන්න ඕනේ එතකොට. 9 කියන්නේ 1.0.1 ඒ කියන්නේ 1.1 මේ දෙක එකතු වෙච්ච උත්තරයක් තියෙන්නේ දෙවැනි එකේ. පහත දක්වන BCD නිරූපණ වලින් කුඩාම සංඛ්‍යාව කුමක්ද? මේ තියෙන්නේ BCD. BCD සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ 4න් 4ට. හරි? එතකොට මෙතන 4න් 4ට බෙදාගත්තාම මේ තියෙන්නේ 7යි 9. මේ තියෙන්නේ 8යි බිඳුව. මේ තියෙන්නේ 9යි 5. මේ තියෙන්නේ 9යි 9. කුඩාම සංඛ්‍යාව මොකද්ද? කුඩාම සංඛ්‍යාව පළවෙනි සංඛ්‍යාව. ඒ අනුලක්ෂණය ASCII කේත ක්‍රමයේදී 1 1 මගින් නිරූපණය වේ නම් E කියන අනුලක්ෂණය නිරූපණය වෙන්නේ මොකෙන්ද කියලා අහනවා. දැන් ඇත්තටම මේ වගේ ප්‍රශ්න අපි දැක්ක පහුගිය පේපර් ඔක්කොගෙම තියෙනවා. 1 එකෙන් නිරූපණය වෙන්නේ ඒලු. එහෙනම් B වෙනවා ඇත්තේ 1.0කට ආපුවාම C1 1.1 D1 1.0 E1 1.1 ඒ කියන්නේ 1.1 පහත ඒවායින් කුමක් මෙහෙයුම් පද්ධතියක මූලික කාර්යවේද? මෙහෙයුම් පද්ධතියක් මොනවද කරන්නේ? පරිශීලක ගිණුම් කළමනාකරණය කරනවද? user account මතක කළමනාකරණය කරනවද? ඒ වගේම
අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරනවාද? අක්ෂර වින්‍යාසය පරීක්ෂා කිරීම කරන්නේ වර්ඩ් වල වගේ නේද? මෙහෙම පද්ධතිය කාර්යයක් නෙමෙයි ඒක. ඒක තමයි පළවෙනි දෙකම නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. පාට හැඩසව් ගැන්වීමක්. ඔය පාට හැඩසව් ගන්නනවා කියලා කියන්නේ මේ අකුරු වල වර්ණය වෙනස් කරගන්නවා, අකුරු වල ප්‍රමාණය වෙනස් කරගන්නවා, අකුරු වල පෙනුම වෙනස් කරගන්නවා, මොනවද අකුරු වලට කරන වෙනස්කම. බලන්න ඒ වගේ එකක් ගැන උතන කියලා තියෙන්නේ කොයි රූලෙද? මේ තියෙන්නේ පැතුරුම්පත් මෘදුකාංගයක කෝෂයක අන්තර්ගතය තද පැහැ ගැන්වීම. එක්සෙල් වල සෙල් එකක් ඇතුලේ තියෙන අකුරු ටික බෝල්ඩ් කරාලු. ඒක අපි ඒවට ඒ වගේ ඒවට කියන්නේ පාට හඩසව් ගැන්වීමක්, ටෙක්ස්ට් ෆෝමැටින්. ඊළඟට ඒ වගන්තිය සහ එහි හැඩසව් කරන ලද B වගන්තිය සලකන්න. මීළඟ ඔලිම්පික් තරඟාවලිය ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වේ කියලා වචනයක් තියෙනවා. ඒක B වලදී බලන්න මට පේන විදිහට ඉටැලික් වෙලා තියෙනවා. ඔයගොල්ලෝගේ පේපර් වල තියෙන්නේ කොහොමද කියලා බලන්න. ඉටැලික් වෙලා තියෙනවා. සමහර පේපර් පොත්වල ඕවා වෙනස් ඇති. ඉටැලික් වෙලා තියෙනවා වගේම අන්ඩර්ලයින් වෙලා තියෙනවා. ඒකෙන්ද අපිට උත්තරේ තුන්වෙනි එක හරියි කියලා ගන්න පුළුවන්. වදන් සකසන මෘදුකාංගයක් භාවිතයෙන් සංස්කරණය කරන ලේඛනයක පාට කොටසක ලේඛනය එක් තැනකින් ගලවා තවත් තැනකට ගෙන යාම සඳහා අදාළ පාට කොටස තෝරා අපිට තියෙන තැනින් අයින් කරලා දැන් පැවැත්වේ එක මෙතනින් ගෙනහිල්ලා වෙන තැනකට දානවනම් අපි කරන්නේ එතන තෝරලා හිස් තැනක් මොකක් කරලාද කැපීම කට් කරලා එහෙනම් උත්තර 3 හරි 4 හරි එන්න ඕන. අවශ්‍ය තැනට ගොස් පේස්ට් ඇලවීම පේස්ට් 4 එහෙනම් උත්තරේ. පහත ද සලකන්න. average A1 to D5, average A1, D5, average A1 colon D5, A1 to D5, F5. average එක හොයන්න ඔය ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි එකෙන් කියන්නේ A1 වල ඉඳලා D5 වෙනකම් A1 වල ඉඳලා D5 වෙනකම් තියෙන ඔක්කොගේම average එක හොයන්න කියලා තමයි කියන්නේ. දෙවෙනි එකෙන් කියන්නේ A1 එකයි D5 එකයි average එක හොයන්න. A1 එකයි D5 එකයි විතරයි average එක හොයන්න ගන්න. තුන්වෙනි එකෙන් කියන්නේ A1 වල ඉඳලා D5 වෙනකන් average එක හොයන්න. ඒකත් එක්කම F5 වල average එකත් හොයන්න. ඒ ටික ඔක්කොම A1 ඉඳලා D5 වෙනකන් F5 එකේ. ඉතින් ඔක්කොම හරි ලියලා තියෙන විදිහ. පහත දක්වා ඇති පැතුරුම්පත් කොටසේ A4 කෝෂයේ $A2 ධන A3 සූත්‍රය අඩංගු වේ. මෙම සූත්‍රය B4 කෝෂයට පිටපත් කළහොත් B4 කෝෂයේ දිස්වන අගය කුමක්ද? දැන් මේක තියෙන්නේ කොහෙද? A4. එතකොට මේක මෙතනට යනකොට මේකේ තියෙන්නේ මොකද්ද? මේ A4 තියෙන්නේ $A2 ධන A3. මේක මෙහාට ඇද්දාම ඉලක්කම් නෙමෙයි වෙනස් වෙන්න ඕන අකුරු. අකුරු හරහන යන්නේ එතකොට. $A තියෙන හින්දා ඒක වෙනස් වෙන්නෙම නැහැ. එතකොට මේකේ $A2 එහෙමමයි ධන A3 වෙනුවට B3 වෙනවා. ඒ කියන්නේ A2 එකයි B2 B2 එකයි A3 ද තියෙන්නේ. ඔව් A3 නේ. එතකොට B3 එකයි. B3 එක කියන්නේ මේ තුනයි. B3 A2 A3 A2 එහෙමමයි A3 එක B3 වෙනවා. ඒක 3යි 6යි තමයි උත්තරේ. හරි.
ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව දැක්වෙන පහත් සඳහන් පැතුම් කොටස සහ අදාළ ප්‍රස්ථාරය සලකන්න. x හා y අක්ෂ සඳහා ගැලපෙන්නේ මොනවද බලන්න. දැන් මේකේ x අක්ෂයේ තියෙන්නේ වසර ටික. එතකොට ඒකට ගැලපෙන්නේ b 3 ඉඳලා b 6 වෙනකම්. අනිකේ තියෙන්නේ ප්‍රමාණය C3 ඉඳලා C6 වෙනකම්. දෙවෙනි උත්තරේ තමයි හරියන්නේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ සැලසුම් කිරීම සහ කේතනයට අයිති නොවන කාර්ය. පද්ධති සංවර්ධනයේදී සැලසුම් කිරීම සහ කේතනය. ඒ කියන්නේ හදන්න ඕන මෘදුකාංගය හදන්නේ කොහොමද කියලා සැලසුම් කරගෙන කෝඩින් ලියනවා. ඔව් එතකොට මොකක්ද අයිති නොවන කාර්ය? ක්‍රම ලේඛනය සැකසීම කේතනයට අයිති. අතුරු මූණන් නිර්මාණය කිරීමත් සැලසුම් කිරීම. ක්‍රම ලේඛන භාෂාවත් තෝරා ගැනීමත් සැලසුම් කිරීම. පරිශීලක අවශ්‍යතා හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ ඊට කලින් අවදිවලදී. එහෙනම් ඒක මේකට අදාළ නැහැ. ඊළඟ එක විද්‍යුත් සමර්පණ මෘදුකාංග වලට විශේෂිත වූ කාර්යයන් පහත සඳහන් ද අතරින් මොනවාද? ප්‍රසන්ටේෂන් software වල විතරක් තියෙන වස්තු සජීවනයයි කදා සංක්‍රාන්තියයි හරි find and replace ගන්න බෑ. මොකද ඒක word වලක් තියෙනවා නේද? ඒකින්ද 21ට ගැලපෙන උත්තරේ වෙන්නේ පළවෙනි එක AB පමණයි. ඊළඟ එක වගුවේ ඇති එක් පරිගණක උපාංගයකට අදාළ සියලුම දත්ත හඳුන්වන්නේ කුමන නමකින්ද? ඒ කියන්නේ මෙන්න මේ අතර තියෙන එකන්නේ ඔය. එක් පරිගණක උපාංගයකට අදාළ සියලුම දත්ත. අපි ඒවට මොනවද කියන්නේ? රෙකෝඩ් එකක් කියලා කියන්නේ. රෙකෝඩයක්. වගුවේ ඇති ශේෂ්ත්‍ර ගණන කොපමණද? මේ වගුවේ ශේෂ්ත්‍ර තියෙනවා 4ක්. 1යි 2යි 3යි 4යි. පාසලේ දැනට පවතින අත්‍යුරු ශිෂ්‍ය තොරතුරු පද්ධතිය වෙනුවට පරිගණකාශ්‍රිත නව තොරතුරු පද්ධතියක් ක්‍රිෂ්ණා විසින් සාදා ඇත. මාස 2ක් ගතවන තුරු පද්ධති දෙකම සමාන්තරව භාවිත කරන ලෙස ඇය යෝජනා කරයි. ඇයගේ එම යෝජනාවට හේතු විය හැකි වනුයේ පහත කුමක්ද? දැන් එයා කියන්නේ දෙකම අපි කියන්නේ ඒකට මොකද සමාන්තරගතව පිහිටවනවා කියලා. ඇයි එහෙම කියන්නේ? නව පද්ධතියේ තිබිය හැකි දෝෂ නිසා දැනට භාවිත වන පද්ධතියට ඇතිවිය හැකි අවහිරතා අඩු කිරීම. ඒක තමයි හරි. අලුත් පද්ධතියේ දෝෂ ඇතිවීමේ හැකියාව අඩු කර ගැනීම, පද්ධතිය ආරක්ෂාවට ඇති තර්ජන අඩු කර ගැනීම, පරීක්ෂා කිරීමට හා නිදොස් කිරීමට වැය වන කාලය අඩු කර ගැනීම. හරි උත්තරේ වෙන්නේ නව පද්ධතියේ දෝෂයක් නිසා දැනට පවතින පද්ධතියේ ගැටලුවක් ඇති වෙන එක නවත්ත ගන්න. මොකද දැන් තියෙන එක අයින් කරලා අලුත් පද්ධතිය ක්‍රියාත්මක කරොත් එහෙම දෝෂයක් ආවොත් එකපාර මුකුත් නැති වෙනවා. ඒකෙන්ද පළවෙනි එක හරි කියලා ගමු අපි. වසරේ සාමාන්‍ය වර්ෂාපතනය ගණනය කිරීම සඳහා පරිගණක ක්‍රමලේඛයන් නිර්මාණය කිරීම සරත්ත පැවරී ඇත. එම ගණනයට ඇතුළත් පහත දෑ සලකන්න. වසරට ඇති දින ගණන.
වසරේ එක් එක් දිනයට වර්ෂාපතනා කියන්නේ එකතු කොට වසරේ මුළු වර්ෂාපතනය ගණනය කිරීම. වසරේ වර්ෂාපතනය වසරේ දින ගණනින් බෙදා සාමාන්‍ය ගණනය කිරීම. වසරේ සාමාන්‍ය වර්ෂාපතනය වසරේ එක් එක් දිනයට අදාළ වර්ෂාපතනය. ආදාන වෙන්නේ මොනවාද මෙතන? එක් එක් දිනයට ඇති වර්ෂාපතන ගාන ආදාන. මේක ඉන්පුට් එකක්. වසරට ඇති දින ගණනත් ඉන්පුට් එකක්. ගණනය කිරීම සහ එකතු කරන එකයි බෙදන එකයි මේවා ප්‍රොසෙස්. D තමයි ප්‍රතිදානය. දෙවැනි එක නේද හරියන්නේ. හිස්තනක් වසම්නාම සේවාදායකයා මගින් හිස්තනක් බවට පරිවර්තනය කරනු ලබයි. වසම්නාම සේවාදායකයා ගන්නෙ මොකද්ද? වසම්නාමයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කරන්න. වසම්නාමයක් නැත්නම් වෙබ් ලිපිනයක් මේකේ තියෙන විදිහට නම් වසම්නාමයක් කියලා නෑ URL එක. IP ලිපිනයක් බවට පරිවර්තනය කරන්න. A වලට එන්න ඕන වෙබ් එකක්, වෙබ් ලිපිනයක් URL එකක්. B වලට IP ලිපිනයක්. වෙබ් පිටුවක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිත කළ හැක්කේ පහත කවරක්ද? වෙබ් පිටුවක් අනන්‍යව අඳුරගන්නේ අපි පිටුව අඳුරගන්නේ URL එකකින්. වසම්නාමයෙන් අනන්‍යව අඳුරගන්නේ වෙබ් අඩවිය. ක්‍රමලේඛ භාෂාවල ඇති කාරක ප්‍රමුඛතාවය සලකමින් මේ ප්‍රකාශය හදන්න කියලා කියනවා. වැඩි කිරීම ඉස්සෙල්ලා කරන්නේ 3 වරක් 5 15යි. එකතු කිරීම 1යි 16යි අඩු කරාම 2ක් 14යි උත්තරේ. මේ ප්‍රකාශන වලින් ප්‍රතිදානය වෙන්නේ මොනවද? දැන් මෙතන තියෙනවා මේ විශාලයි වගේ දේවල් පාවිච්චි කරලා කරන සසඳුම් කාරක. සසඳුම් කාරක කියලා කියන්නේ කම්පැරිසන් ඔපරේටර්. ඒ වගේම O and not වගේ ලොජිකල් ඔපරේටර් තාර්කික කාරකක් තියෙනවා. ඒ කියන්නේ මේවේ අවුට්පුට් එක එක්ක සත්‍ය වෙන්න ඕන එක්ක අසත්‍ය වෙන්න ඕන. ඔය වගේ එකක අවුට්පුට් එක එහෙමයි එන්නේ. එතකොට මේ A වලට B වලට C වලට D වලට පිළිවෙලින් මේ අගයන් ටික දැම්මොත් 50 විශාලයි 40ට වඩා හෝ 30 විශාලයි 20ට වඩා කියන ප්‍රකාශනය සත්‍යයි. 50 කුඩායි 40ට සහ 30 කුඩායි 20ට C විශාලයි සහන කියන්නේ. එතකොට ඒක අසත්‍යයි. දෙකම හරියන්න බෑ සහන. ඊළඟට කියන්නේ A B වලට වඩා කුඩා නැත. 50 40ට වඩා කුඩා නැත. ඔව් කුඩා නැහැ. 50 40ට වඩා කුඩා නැත. ඒක සත්‍යයි. සත්‍ය අසත්‍ය සත්‍ය. true false true උත්තරයක් එනවා. පහත දී ඇති පරිපතේ සලකන්න. ඔක්කොම තියෙන්නේ NAND. ඊයද පරිපතේ 1 2 3 යන තුඩු. කො 1 2 3 මේ තියෙන්නේ. right 3 තමයි අවුට්පුට් එක. පළවෙනි එක කියන්නේ 1 බිඳුව වෙලා 2 බිඳුව වුණොත් 3 බිඳුව වෙන්න ඕනලු නෑනේ. not එකක් තියෙන ඉඳ 3 1 වෙන්නේ එතකොට. ඊළඟට පළවෙනි පින් එක බිඳුව වෙලා දෙවෙනි එක 1 වුණොත් අවුට්පුට් එක බිඳුව වෙනවලු. වැරදීනේ ඒත් අවුට්පුට් එක 1 වෙන්න ඕන. පළවෙනි එක 1 වෙලා දෙවෙනි එක බිඳුව වුණොත් අවුට්පුට් එක 1 වෙන්න ඕනලු. පොඩ්ඩයි. පළවෙනි එකේ කියන්නේ බිඳුව වෙන්න ඕන. ඔව් ඒක හරි. 1 වෙලා බිඳුව වුණොත් අවුට්පුට් එක 1 වෙන්න ඕන. 1 වෙලා බිඳුව වුණොත් මෙතන බිඳුව ඒතකොට අවුට්පුට් එක 1 වෙන්න ඕන. ඒක හරි. 1 වුණොත් 1 වෙනවා ඒතකොට අවුට්පුට් එක බිඳුව වෙනවා. ඒතකොට ඒකේ හරි ප්‍රකාශනය වෙන්නේ 3 වෙනි එක.
තුන්වෙනි එක විතරයි හරි කියලා තියෙන්නේ. තරංගයකදී තරංගකරුවන්ට A හා B ඉසව් අනිවාර්ය වන අතර C හා D විකල්ප වලින් එකක් තෝරාගත යුතුයි. ඒතර A හා B, A and B සමග and C හා D වලින් එකක්. එතකොට C හෝ D, COD, A and B and COD, A and B and COD. පහත දී ඇති වගන්ති සලකන්න. කාර්යබද්ධ අවශ්‍යතා යනු පද්ධතියක් මගින් ඉටු කිරීමට අපේක්ෂිත කාර්යයන් වේ. දැන් මේ කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා ඔයගොල්ලන්ට ඇත්තටම හම්බ වෙලා නැති වචන දෙකක්. පද්ධතියක කාර්යබද්ධතාවය කියන්නේ පද්ධතියෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක. කරන දේ මොනවද කියන එක කාර්යබද්ධයි. කරන්නේ කොහොමද කියන එක කාර්යබද්ධ නොවන. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගත්තොත් ජංගම දුරකථනයකින් දුරකථන ඇමතුමක් ලබා ගැනීම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ජංගම දුරකථනයෙන් කෝල් ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ජංගම දුරකථනයකට කැමරාවක් තියෙන එක ඇත්තටම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. ඒක තිබෙන්නේ නැතත් කමක් නැහැ වගේ එකක් නේ. ඒ වගේම කෝල් එක ගන්න එකට ඒක සම්බන්ධත් නැහැනේ. වීඩියෝ කෝල් එකක් ගන්නකොට නම් ඕන වෙනවා. එතකොට ජංගම දුරකථන නෙමෙයිනේ. එතකොට ස්මාර්ට් ජංගම දුරකථන වෙනවා. ජංගම දුරකථනයක මිලි ඇම්පියර් 5000ක බැටරියක් තියෙන එක කාර්යබද්ධ නැහැ. ඉතින් මෙතන තියෙන මේ බලන්න. කාර්යබද්ධ අවශ්‍යතාව කියන්නේ පද්ධතියක් මගින් ඉටු කිරීමට අපේක්ෂිත කාර්ය වේ. අලුත් දෙයක් හින්දා ඒක පොඩ්ඩක් මතක තියාගමු. මේක විභාගයට ඕගොල්ලොන්ට එන එකක් නෑ. කාර්යබද්ධ අවශ්‍යතාව කියන්නේ පද්ධතියක් ඉටු කිරීමට අපේක්ෂිත කාර්යය තමයි. ඒක හරි. කාර්යක්ෂමතාවය පරිශීලක මිත්‍රභාවය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවලු. පරිශීලක මිත්‍රභාවය කියන්නේ දැන් අඟල් 3ක තිරයක් තිබීම, අඟල් 6ක තිරයක් තිබීම. ඒක පරිශීලක මිත්‍රභාවය. ජංගම දුරකථනයක් ගත්තොත්. ඒක කාර්යබද්ධ නොවන. ඒකත් හරි. මේවා පද්ධති විශ්ලේෂණ පියවරේදී අඳුන ගන්නවා කියලා කියනවා. ඔව් මේවා අඳුර ගන්න ඕන පද්ධතිය විශ්ලේෂණය කරද්දී මුල්ම අධ්‍යයනයේදී. ඒකින්ද මේ උත්තර ඔක්කොම හරි උත්තර විදිහට අපිට සලකන්න පුළුවන්. ඔබ චිත්‍රක මෘදුකාංගයක් භාවිත කරමින් ප්‍රතිබිම්බ ගොනුවක් සාදා, ඒ කියන්නේ ග්‍රැෆික් සොෆ්ට්වෙයාර් එකකින් පොඩි පින්තූරයක් හදලා එය හાર્ඩ් ඩිස්ක් එකේ සේව් කරනවා. ඊට පස්සේ මේකේ සර්ව සම පිටපතක්, සර්ව සමයි කියලා කියන්නේ හැම අතින්ම සමානයි. ඒකම කියන අදහස. සර්ව සම පිටපතක් මිතුරෙකුට දීමට අවශ්‍ය. ඒ සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය කුමක්ද? ඔව් මේකේ සුදුසුම ක්‍රමය පෙන් එකකට දාලා යාළුවට දෙන එක හොඳයි නේද? සර්ව සම්පිටපතක් ඒකම දෙනවා කියන එකනේ. පරිගණක ජාල සම්බන්ධයෙන් පහත දෑ අතරින් කුමක් නිවැරදිද? ජාලය කැඩී හෝ අවහිර වී ඇතනම් සම්පත් හවුලේ භාවිතය අසීරුයි. පරිගණක ජාලයක් සැකසීමේදී පරිගණක දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් හයිලයිට් කරලාම තියෙනවා සෑම විටම රැහන් මගින් සම්බන්ධ කළ යුතුයි කියලා. සෑම විටම රැහන් මගින් සම්බන්ධ කරන්න. පරිගණක ජාල මගින් මෘදුකාංග මධ්‍යගතව කළමනාකරණය කරන්න පුළුවන්. එක හරි තුනත් හරි සෑම විටම රැහන් මගින් සම්බන්ධ කරන්න ඕනේ අපි රැහන් රහිතවත් සම්බන්ධ කරන හින්දා. ඊළඟ එක දත්ත සම්ප්‍රේෂණ විධි සම්බන්ධව පහත දී ඇති වගන්ති අතරින් කුමක් නිවැරදිද? පූර්ණ ද්විපත ක්‍රමය එකම අවස්ථාවකදී දත්ත දෙදිශාවටම සම්ප්‍රේෂණය කිරීමට ඉඩ සලසයි. අර්ධ ද්විපත ක්‍රමය එකම අවස්ථාවකදී දත්ත දෙදිශාවටම සම්ප්‍රේෂණය කිරීමට ඉඩ සලසයි. ඒකපත ක්‍රමය එක අවස්ථාවකදී දත්ත එක දිශාවකට පමණක්
දැන් බලන්න පූර්ණ ද්විපතවලදී දත්ත දෙදිශාවටම යවන්න පුළුවන්ද? ඔව් ඒක හරි. ඒ උත්තරේ හරි. අර්ධ ද්විපතවලදී එකම අවස්ථාවකදී දත්ත දෙදිශාවටම යවන්න දෙනවද? නැහැ. ඒකපත ක්‍රමේදී එක අවස්ථාවකදී දත්ත එකම දිශාවකට පමණක් යවන්න දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ ඔක ඉංග්ලිෂ් මීඩියම් පේපර් එකේ ඌට වඩා වෙනස් ඇති. ඉංග්ලිෂ් මීඩියම් පේපර් එකේ ඕකේ කියලා තියෙන්නේ එකපාරකට එක පැත්තකට විතරයි යන්නේ කියන එක තමයි C වලින් කියලා ඇත්තේ. සිංහල මීඩියම් පේපර් එකේ හැටියට ඕකේ උත්තරේ අවුරුද්ද ඒ විදිහට හදලා තිබ්බේ. ඒ කියන්නේ සිංහල මීඩියම් පේපර් එකට එකේ හැටියට A විතරයි හරි. ඉංග්ලිෂ් මීඩියම් පේපර් එකේ හැටියට ඕක A C දෙකම හරි විදිහට ගන්න වෙනවා. මොකද C වල ඉංග්ලිෂ් මීඩියම් එකේ කියලා තියෙන විදිහ ටිකක් වෙනස්. පහත දක්වා ඇති ව්‍යාජකේත ඛණ්ඩෙහි අපේක්ෂිත ප්‍රතිඵලය මොකක්ද? බලන්න මේකේ n වල අගය පටන් ගන්නකොට කීයද? n වල අගය 9යි. n වල අගය 5ට වඩා වැඩි වෙලා තියෙනවා නම් n වලින් දෙකක් අඩු කරනවා 7යි. 5ට වඩා වැඩි ආයෙ දෙකක් අඩු කරනවා 5යි. 5ට වඩා වැඩිද නැහැ print වෙනවා කීයද? 5. n print වෙනවා. ඒ කියන්නේ 5 print වෙනවා. HTML ලේඛනයක තවත් වෙබ් පිටුවකට ලින්ක් එකක් ඇති කරන්න අපි පාවිච්චි කරන්නේ href. පනහ කියලා ඉන්පුට් කරාම අගය 50 75ට වැඩිද නැහැ. එහෙනම් else එකට එනවා. 50ට වැඩිද නෑ 50නේ නෑ. එහෙනම් ඒක 35ට වැඩිද? ඔව්. R වලට අගය සේව් වෙනවා පාස් කියලා. එතකොට පාස් කියලා එන්නේ ප්‍රතිදානය. පහත වැකි සලකන්න පරිගණක වෛරසයක් යන පරිගණකයක් තුල ඇති විටදී තමාගේ ආකෘතිය තවත් ඇති කිරීමට හැකියාව ඇති මෘදුකාංගයකි. පරිගණක වෛරසයක් යන පරිගණකයක් තුල ඇති විටදී තමාගේ ආකෘතිය ඔවුනේ හරිනේ. ආයාචිත විද්‍යුත් තැපැල් මගින් යමෙකුගේ තැපැල් ගිණුමට ලැබෙන නොයෙල්ලූ ලිපි. ඒකත් හරි. ඔත්තු බැලීමේ මෘදුකාංග වලට පරිශීලකයාට නොදැනුවත්ව මුරපද වැනි තොරතුරු අන් අයට. ඔව් ඒකත් හරිනේ. ඒ ඔක්කොම හරි. গুপ্ත කේතනය. මොකද গুপ্ත කේතනය කියන්නේ? අර කලින් පේපර් එකත් අපි දැක්කා ඔය গুপ্ත කේතනය. සාමාන්‍යයෙන් කියවන්න පුළුවන් මොනවා හරි ලේඛනයක් කියවන්න බැරි රහසිගත කේත විශේෂයකට පරිවර්තනය කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ গুপ্ත කේතනය කියලා. මේක තියෙනවා ඊමේල් වල, WhatsApp වල දත්ත සංනිවේදනය කරන හැම තැනකම මේක තියෙනවා. ආරක්ෂාවට. ව්‍යාපාරයක තොරතුරු අනවසර ප්‍රවේශ වලින් ආරක්ෂා කිරීමට භාවිත කරන්න පුළුවන්ලු. ඒක හරියි. අන්තර්ජාල සම්බන්ධතාවයක විකාශනධාරිතාවය. බෑ গুপ্ත කේතනය කරා කියලා ඔයා යවන data එක චූටි වෙන්නේ මොනවත් නැහැනේ. එහෙම චූටි නම් තමයි bandwidth එක අඩු වෙන්නේ. ඒක අදාළ නැහැ. දත්ත සමුදායන් වල ඇති තොරතුරු වල රහස්‍යභාවය රැක ගැනීමට භාවිත කළ හැක. දත්ත සමුදායන් වල තියෙන තොරතුරු වෙන කාටවත් කියවන්න බෑ গুপ্ත කේතනය කරාම. ඉතින් මේ දෙකම හරි. AC දෙකම හරි. ඉතින් ඔහොම තමයි MCQ පේපර් එකේ උත්තර අපිට බලන්න වෙන්නේ. හරි අපි බලමු ඊළඟට දෙවනි පේපර් එකේ. මේ ප්‍රකාශන අපිට බලන්න තියෙන සත්‍යද අසත්‍යද කියලානේ. මධ්‍යම සැකසුම් ඒකකය හා ප්‍රධාන මතකය පරිගණක මව්පුවරුවේ පිහිටා ඇත. ඔව් සත්‍යයි නේද?
පරිගණකයේ මදර්බෝඩ් එකේ තමයි සියලුම පරිගණකයේ තියෙන උපාංග හයි කරලා තියෙන්නේ. මදර්බෝඩ් එක තමයි අතරමැදි ඔක්කොම එකට සම්බන්ධ කරගන්නේ. පරිගණක ක්‍රමලේඛයක් යනු යම් කාර්යයක් කර ගැනීමට පරිගණකයට දෙන උපදේශ මාලාවක්. ඔව් ප්‍රෝග්‍රෑම් එකකින් කරන්නේ කම්පියුටරයට උපදෙස් දෙන එක තමයි. පරිගණකයට සම්බන්ධ විදුලි සැපයුම නතර කළ විට හાર્ඩ් ඩිස්ක් එකේ තියෙනවා මේ කියලා යනවාද? නෑ, වැරදි ඒක. පරිගණකයක මතකධාරිතාව වැඩි කිරීම පරිගණකයේ කාර්ය සාධනය වැඩි කිරීමට සාමාන්‍යයෙන් හේතු වෙනවද? පරිගණකයක RAM එක වැඩි කරාම performance වැඩි වෙනවද? ඔව්. ද්‍රව ස්පටික තාක්ෂණය තිර හදන්න පාවිච්චි කරනවද? ඔව්. එකයි වැරදි. C. ඊට ගලපන්න තියෙනවා මේක. අදෝරක්ත කිරණ. මේ ප්‍රශ්නේදී උත්තරේ නම් මේ අදෝරක්ත කිරණවට එන්න ඕන රැහන් රහිත දුරස්ත පාලක, රැහන් රහිත යතුරුපෝරු හා මූසික. නමුත් මේ අදෝරක්ත කිරණ කියන જાතිය මතක තියාගන්න මූසික සඳහා පාවිච්චි කරන්න බෑ කියලා. ඒකට ඕගොල්ලොන්ට මං හිතන්නේ අච්චු පොතේත් ඕක මූසික කියන වචනේ තිබුණා. ඒ කියන්නේ අදෝරක්ත කිරණ අපි දන්නවා සරල රේඛීය මාර්ග වලින් තමයි ආලෝක කිරණ යන්නේ. මවුස් එකක් වගේ එකක් එහෙම සරල රේඛීයව දත්ත සංනිවේදනය කරන්න පාවිච්චි කරන්න බෑ. මවුස් එක අපිට වෙනස් කරන්න වෙනවනේ පීටීම. කීබෝඩ් එකක් නම් ඉතින් හෙල්ලෙන්නේ නැතුව තියාගන්න හැකි කියමුකෝ. ඔක රිමෝට් කන්ට්‍රෝල් වලට නම් හරියටම හරි. කොහොමද උත්තරේ එන්න ඕනේ ඒක? ශුද්ධ තරංග පාවිච්චි කරන්නේ දුර ස්ථාන වලට දත්ත සම්ප්‍රේෂණයට. ප්‍රකාශ තන්තු වීදුරු බට තුල දිවෙන ආලෝක සංඥා. ඇඹුරුණු යුගල කම්බි, තඹ කම්බි జాතිය. මේවට උදාහරණ විද්‍යුත් තැපැල් ලිපිනයක් මෙතන තියෙන මේ පිට aanand@yahoo.com එන්න මේක IP ලිපිනයක් තමයි මේ. ප්‍රොටෝකෝල් එකක් තමයි HTTP මේ තියෙන්නේ. ඒක C. වෙබ් බ්‍රවුසරයක් මෙතන තියෙන ඒවෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මේ D. වෙබ් පිටුවක් myinfo.html මේ තමයි E. පහත තාර්කික පරිපථය හා ඊට අදාළ සත්‍යතාව වගේ PQRS පුරවන්න කියලා කියනවා. දැන් බලන්න. මෙතන බිඳුවයි මෙතන බිඳුවයි වුණොත් මෙතන එකයි මෙතන බිඳුවයි අවුට්පුට් එක බිඳුවයි. එහෙනම් C වලට බිඳුව. මේකට බිඳුවයි P වලට. මෙතන බිඳුව වෙලා මෙතන එක වුණොත් මෙතන එක වෙනවා. එතකොට මෙතනත් එක වෙනවා. අවුට්පුට් එක එක වෙනවා. මෙතන එක වුණොත් මෙතන බිඳුව වෙනවා. එතකොට මේක මොනවා වුණත් අවුට්පුට් එක බිඳුවයි. ඊළඟ එකෙත් එහෙමයි. එකයි බිඳුව එකයි බිඳුව එකයි බිඳුව එකයි බිඳුව ද්විමය සංඛ්‍යාවකට හරවන්න කියලා තියෙනවා. එතකොට හරවන විදිය පෙන්වන්න. එතකොට එකතු කරන්න ඕන දෙකේ පළවෙනි බලයේ තියෙන එකයි දෙකේ බිඳුව නැහැනේ මොනවත්. දෙකේ මොනවත් නැහැ. දෙකේ තුනේ එකයි. දෙකේ හතරේ මොනවත් නැහැ. දෙකේ පහේ එකයි. දෙකේ හයේ මොනවත් නැහැ. දෙකේ හතේ එකයි. එකතු වෙන්න ඕන බිඳුවයි එකයිනේ එක්වරක් බිඳුව දෙවරක් එක දෙකයි හතර වරක් නැහැ 8යි 16 වරක් නැහැ 32යි 64 වරක් නැහැ 128යි එකතු වුණාම 8යි 2යි 10යි 8යි 2යි 10යි 20යි බිඳුව දැම්ම දෙකක් ඉතුරුයි 8යි 2යි 10යි 2යි 12යි 1යි 1යි 2යි නෑ වැරදි 8යි 128යි 32යි 14යි එතකොට මෙතන උත්තරේ වෙන්න ඕන 28යි 160යි 170යි 170යි 7යි 170යි
මෙතන 8 නෙමෙයි 3නේ තියෙන්නේ 3යි 2යි 5යි 2යි 7යි. ASCII වැනි කේත ක්‍රමයක මූලික අරමුණ ASCII මගින් එකිනෙකට වෙනස් අනුලක්ෂණ 127ක් නිරූපණය කළ හැකි නිසා 128ක් නිරූපණය කළ හැකි නිසා මෙවැනි කේත ක්‍රම මගින් අකුරු ඉලක්කම් සංකේත වැනි බොහෝ දෑ ඉදිරිපත් කළ හැක. මේ උපාංග පහක් දීලා තියෙනවා. මේවා ආදානද ප්‍රතිදානද දෙකමද? බාකෝඩ් රීඩර් එක ආදාන, පරිගණක තිරය ප්‍රතිදාන, ස්කෑනර් එක සුපරීක්ෂණය කියන එක ආදාන, CD රයිටර් එක ආදාන ප්‍රතිදාන දෙකම. CD රයිටරෙන් data ඇතුළටත් ගන්නවා එළියටත් දෙනවා. ඒක දෙකම මූසිකයේ ආදාන. මෙන්න මේවා. දැන් මේ මෙතන තියෙන Photoshop toolbar එක. නමුත් ඕගොල්ලන්ට හුරු tool මෙතන තියෙනවා. අහන්නේ කළ හැකිද? ඒ වලින් කරන්නේ rectangle area එකක් select කරගන්න එක. චතුරස්‍රාකාර ප්‍රදේශයක් තෝරා ගැනීම. B අනවශ්‍ය ප්‍රදේශ කප්පාදු කිරීම trim. C magic wand. C කියන්නේ magic wand tool එක. magic wand tool එක පාවිච්චි කරන්නේ සමසේ වර්ණ ගැන්වූ ප්‍රදේශ තෝරා ගැනීම. select similar color area නේ. D eraser tool එක අනවශ්‍ය ප්‍රදේශ මැකීම. E ඔය බකට් ෆිල් එක අපි පාවිච්චි කරන්නේ මොකද්ද? වර්ණ ගැන්වීම සඳහා. අවශ්‍ය ප්‍රදේශයේ වර්ණ ගැන්වීම සඳහා. ඊළඟට මේ උස යොදාගෙන උසෙහි සාමාන්‍ය ගණනය කරන්න. එතකොට ළමයි පන්තියේ ළමයි ගාන ඉන්පුට් කරන්නේ එන්නේ. එතකොට ළමයි ගානට මේක ලූප් වෙන්න ඕන. for counter equal 1 to n. ඉන්පුට් කරන්නේ මොකද්ද? height h. h ගන්න උසට කියලා තියෙනවා. එතකොට input h. total සමානයි total දාන h. next counter average වෙනවා. එතකොට total බෙදීම n. output වෙන්නේ average එක avg. ඊළඟට හිස්තැන් පුරවන්න තියෙනවා 2011 12 වර්ෂවල වර්ෂාපතන රටා සසඳන මෙන් නිපුණගේ ගුරුතුමිය ඔහුගෙන් ඉල්ලයි 2011 12 වර්ෂවලදී මාසික වර්ෂාපතනය දත්ත තිබෙන වෙබ් අඩවි ගැන නොදන්නා බැවින් ඔහු එම දත්ත සොයා ගැනීමට සෙවුම් යන්ත්‍රය ඒ වලට එන්න ඕන මේක සර්ච් එන්ජින් එකක් පාවිච්චි කරනවා. ඉන්පසු ඔහු එම දත්ත මොකේකටද ඊට පස්සේ ඇතුළත් කරන්නේ? පැතුරුම් පතකට ඇතුළත් කර ප්‍රස්ථාර දෙකක් ඇඳ ගැනීමට ඇඳ ඒ වසරවල මුළු වර්ෂාපතනය ගණනය කරයි. ඉන්පසු ගෙන වසරවල වර්ෂාපතන වාර්තාවක් හදනවා. යා මොකක් පාවිච්චි කළාද? වදන් සැකසුම් මෘදුකාංගයක් පාවිච්චි කළා වාර්තාවක් හදලා ඒක සමර්පණ මෘදුකාංගයක් භාවිතයෙන් පන්තියට පෙන්නනවා. මේක D. එතන ලකුණු දෙක ඔය ප්‍රශ්නයකට එන්නේ. මේක Excel ප්‍රශ්න බලන්න කලින් අවුරුද්ද Excel එකට වඩා චුට්ටක් දිග වැඩි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157
බලමු අපි මිලටගත් නිල් පෑන් වල වටිනාකම E3 කෝෂයේ ගණනය කිරීමට අවශ්‍ය නිවැරදි සූත්‍රය ලියා දක්වන්න. E3 කෝ C3 වැඩි වෙන්න ඕන D3. සමානයි C3 වැඩි කිරීම D3. E3 කෝෂයේ ඇති සූත්‍රය පිටපත් කරන්නේ කොහොමද කියලා අහනවා. කෝෂ දර්ශකය ඒ වලට එන්න ඕන E3 කෝෂයට ගෙන යන්න. මූසික සූචකයේ සංකේතය ප්ලස් වන තෙක් එය කෝෂයේ පහළ දකුණු කෙළවරට ඇදගෙන යන්න. මූසිකයේ වම් බොත්තම ඔබාගෙන සිටින අතර සූචකය ගේන්න ඕන E8 කෝෂය වෙත අරගෙන එන්න. බිලෙහි මුළු වටිනාකම ගණනය කිරීමට E9ට තනිශ්‍රිතයක් අහනවා. ඒතකොට ලියන්න ඕන කොහොමද තනිශ්‍රිත? සමානයි සම් කියලා දාලා වරහන් ඇතුලේ E3 ඉඳලා E8 වෙනකන් කියලා. E3 ඉඳලා E8 වෙනකන්. පැතුරුම් පතේ සීතීරුවේ ඇති ඒකකයක මිලාගයන් භාවිත කරමින් මිල වැඩිම අයිතමය සොයා ගැනීමට අවශ්‍ය ශ්‍රිතය ලියා දක්වන්න. වැඩිම ගාන හොයන්නේ අපි මැක්ස්. මේ ආන්නේ අවශ්‍ය ශ්‍රිතය ලියන්න කියලා සමානයි මැක්ස් වරහන් ඇතුලේ C3 ඉඳලා C8 වෙනකම්. අකිල ෆයිල් කවර දෙකක් මිලට ගත්තේ. නමුත් වැරදීමකින් ඉහත ඇති පැතුරුම්පත් කොටසේ දක්වා ඇති පරිදි D7 කෝෂයේ අදාළ ප්‍රමාණය ඇතුළත් වී ඇත්තේ බිඳුව ලෙසය. D7 කෝෂයට නිවැරදි ප්‍රමාණය ඇතුළත් කළ විට කුමන අගයන් නිතැතින් යාවත් කාලන වන්නේද? දැන් ඔයාලට පේනවාද මේකේ D7 අගය බිඳුව කියලානේ වැටලා තියෙන්නේ. මෙතනට මොනවා හරි අගයක් දැම්මාම ඔටෝම අප්ඩේට් වෙනවා. ඒක ඉස්සරහින් තියෙන E7 එන එක උත්තරයක් E7 අප්ඩේට් වෙනවත් එක්ක මෙන්න මෙතන E9ත් අප්ඩේට් වෙනවා. ඒ ටෝටල් එක වෙනස් වෙන්න එපා. E7 සහ E9 කියලා උත්තරේ ලිව්වම හරි. කෙටි උත්තර ලකුණු 10කට කෙටි උත්තර තියෙන එතන. ඊළඟ එකත් එහෙමයි. ඊළඟ එකෙත් දැන් මේ ඩේටාබේස් ප්‍රශ්නෙත් මේ අවුරුද්දේ ඉඳලා ටිකක් ලොකුවට ප්‍රශ්නයක් විදිහට එනවා. තව ඉස්සරහට එනකොට මේ ප්‍රශ්නේ තව දික් වෙලා තියෙනවා. නමුත් දැන් ඔන්න ඔය විදිහට ප්‍රාථමික යතුරු දෙකක් අදාළ වගුවල සමග නම් සමග ලියා දක්වන්න. දැන් ප්‍රාථමික යතුරු මේවා ගත්තොත් මේකේ තියෙන්නේ ආහාර ද්‍රව්‍ය වගුව, සැපයුම් කරු වගුව, මිලට ගැනීම වගුව. මිලට ගන්නවා කියලා කියන්නේ යම් ආහාර ද්‍රව්‍යයක් මෙන්න මේ සැපයුම් කරුවගේ මිලට අරගෙන තියෙනවා කැන්ටිම. එතකොට මේකේදී ප්‍රධාන වගු දෙක ආහාර ද්‍රව්‍ය වගුවයි සැපයුම් කරු වගුවයි. අපි වට කියන්නේ parent table. මේක child table එක. මෙයා අනික් වගු දෙක සම්බන්ධ කරගෙන ඉන්න එක්කෙනා. තුන්වෙනි වගුව. එතකොට ප්‍රාථමික යතුරු දෙකක් ආහාර ද්‍රව්‍ය වගුවේ item ID එක. සැපයුම් කරු වගුවේ sub ID එක. ශිෂ්‍යයෙක් කාපන ශාලාවට ගොස් මාළු පාන් එකක් සහ පළතුරු බීම් බෝතලයක් මිලට ගනී. කුමන වගු යාවත් කාලන කරන්න ඕනද? දැන් එතකොට මේ මිලට ගැනීම වගු එතනට සම්බන්ධ නැහැ මතක තියාගන්න. ඒ මිලට ගැනීමයි මේ මිලට ගැනීමයි දෙකක්. ශිෂ්‍යයෙක් භාණ්ඩ මිලදී ගන්නකොට මේ වගුවට එන්නේ නැහැ. බලන්න මේ වගුවේ තියෙන්නේ සප්ලයර්ගෙන් ගත්ත භාණ්ඩනේ. එතකොට මේ මිලට ගැනීම කැන්ටිම මිලට ගත්තුවා. ළමයි මිලට ගත්තුවා නෙමෙයි. එහෙම තිබ්බනම් ඕක මිලට ගැනීම වගුව නෙමෙයි විකිනීම වගුව කියලා එකක් තමයි තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ නේ මේකේ. ඒකින්ද අපි යාවත් කාලන කරන්න ඕනේ ඇත්තටම ආහාර ද්‍රව්‍ය වගුව පමණි කියලා ලියන්න මෙතන. අදාළ යාවත්කාලීන කළ රෙකෝඩ ලියා දක්වන්න. මොනවද යාවත්කාලන කළ රෙකෝඩ? ඔයා රෙකෝඩ ලියද්දී වගුව අඳින්න ඕන ඉස්සල්ලාම. මේ වගුවේ කොලම් 3යිනේ. item ID කියලා ලියන්න.
item name කියලා ලියන්න මේක ලියන්නම ඕන stock කියලා ලියන්න. ලියලා දැන් ගත්තේ මාළු පාන් එකයි පළතුරු බීම් බෝතල. එහෙනම් 1001 fish bun 1514 වෙනවා. 1005 fruit drinks 19 18 වෙනවා. ඔහොම ලියලා පෙන්නන්න ඕන. ආපන ශාලාව අලුත් ආහාර ද්‍රව්‍යයක් ලෙස කට්ලට් කෑම වර්ග එකතු කිරීමට තීරණය කළ මීනාගෙන් මිලට ගන්නවලු ඒවා. කුමන වගු යාවත් කාලන කරන්න ඕනද? වගු දෙකක් යාවත් කාලන කරන්න ඕන. මීනා ඉන්නව කොහොමත් මේක. ඒතකොට අපි යාවත් කාලන කරන්න ඕන ආහාර ද්‍රව්‍ය වගුවයි මිලට ගැනීම වගුවයි පමණි. ආහාර ද්‍රව්‍ය වගුව සහ මිලට ගැනීම වගුව පමණි. අදාළ වගු වලට ඇතුල් කිරීමට අවශ්‍ය නව රෙකෝඩ් ලියා දක්වන්න. එතකොට ආහාර ද්‍රව්‍ය වගුව අඳින්න ආහාර ද්‍රව්‍ය වගුව ඇඳලා නව ආහාර ද්‍රව්‍යයක් හින්ද 1006 මෙතනම ලියනවා නම් 1006 කට්ලට් ගත කීයද 25ක් ඒක 25 දානවා. මීනා මෙතන ඉන්නවනේ. එහෙනම් අපි මිලට ගැනීම වගුවට දානවා දිනේ 20.9.13 සප්ලයර් තමයි S.0.2 ආහාර වර්ගය 1006 ගත්තේ 25. වගු දෙකම අඳින්න ඕන. වගු දෙකේ ආකෘතිය ඇඳලා ඒ රෙකෝඩ් දෙක විතර ලියලා පෙන්නන්න ඕන. බලන්න හරි ලේසි උත්තර. ලකුණු 10කට හරි ලේසි උත්තර මේවා. අන වචන ටිකකට හිස්තැන් පුරවන්න තියෙනවා අපිට. වාක්‍ය වගයක්. වෙබ් අඩවියකට ප්‍රවේශ වන විට මුලින්ම දර්ශනය වන වෙබ් පිටුව හඳුන්වන්නේ මොකක් කියලාද? මුල් පිටුව හෝම් පේජ් එක කියලා. මේකට කියන්නේ හෝම් පේජ්. ඒකේ හිස්තැනක් වෙබ් පිටුව සම්බන්ධ කිරීමට භාවිත කරයි. වෙබ් පිටුවක් සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නේ මොනවද? හයිපර්ලින්ක් අධිසන්ධාන. වෙබ් පිටු නිර්මාණය කිරීමේදී හිස්තැනක් වල ඇති රාමු වගු ආදිය භාවිත කළ හැක. වෙබ් අඩවි නිර්මාණය කරනකොට ටෙම්ප්ලේට් අපි කියනවා ඒවට මොනවාද මේ ආකෘති. ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරගත්තාම අපිට හදන්න ඕනේ නැහැ. ටෙම්ප්ලේට් එක මොඩිෆයි කරගන්න පුළුවන්. ඒවැ ආකෘති තියෙනවා වගු. අරවා මේවා ප්‍රස්තාර ඔක්කොම ඒකේ තියෙනවා. එක් මාතෘකාවකට අදාළ වෙබ් පිටුවල එකතුවක්. වෙබ් අඩවියක් ලෙස හඳුන්වනවා. D. වෙබ් අඩවි සැලසුම්කරණය නිර්මාණය ප්‍රසිද්ධ කිරීම සඳහා භාවිත වන මෘදුකාංග අපි වෙබ් අඩවි ඔක්කොම හදලා ඔක්කොම කරන්න පාවිච්චි කරනකොට වෙබ් ඕතරින් ටූල් වෙබ් සැකසුම් මෙවලම් කියලා අපි ඒවට කියනවා. HTML භාවිතයෙන් නිර්මාණය කළ වෙබ් පිටුවක් නැරඹීම සඳහා HTML වලින් හදපු වෙබ් පිටුවක් බලන්න අපි පාවිච්චි කරන්නේ වෙබ් බ්‍රවුසර් එකක්. F මේකට. වෙබ් පිටුවක් දර්ශනය විය යුතු ආකාරය ගැන උපදෙස්. උපදේශ ඇමිනුම් මාකප් ටැග්. ඔය ටැග් වලින් තමයි කරන්නේ. ඒක උත්තරේ G මෙතනට එන්නේ. G වලට එන්නේ උපදේශ ඇමිනුම්. ඊට මෙන්න මේ ලේඛනයේ මේ තැන් ටිකට ගැලපෙන්නේ මොනවද කියලා අහනවා. හරි උත්තර ටික උඩ තියෙනවා. උත්තර ටික අපි බලමු. පළවෙනි එක ටිකක් ලොකු අකුරෙන් තියෙන හින්දාත් අපි ඒකට H1 එකක් කියලා හිතමු නේද? මෙතන දෙකට BR එකක් දාලා යට රූල්ට අරගෙන තියෙන්නේ.
3 බලන්න මේ terminator process IO decision connectors and are used flow line ඒ වගේ දේවල් bold වෙලා තියෙන්නේ. අර මම කිව්වා වගේ හැම පේපර් පොත්වල මෙහෙම නැතුව ඇති වෙනස් ඇති. නමුත් ඒවා bold වෙලා තියෙනවා. ඒකට 3ට එන්න ඕන B. දෙකයි BR එකක් 4 සර්කල් වලින් ලිස්ට් එකක් නම් ඒක UL OL නෙමෙයි UL පහ IMG ඉතින් මේ අවුරුද්දේ තමයි ගොඩාක් ලේසි ගැලීම් සටහන් ප්‍රශ්න තිබ්බේ. සම්පාදකයක් හා අර්ථ වින්‍යාසකයක් අතර වෙනස ලියා දක්වන්න කියනවා. සම්පාදකය ක්‍රමලේඛන කේතය එකවර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන අතර අර්ථ වින්‍යාසකය එය පරිවර්තනය කරන්නේ පෙලින් පෙළය. ඔක තමයි මූලික වෙනස. සම්පාදකය එකවර අර්ථ වින්‍යාසකය පෙලින් පෙළ. ශීතකරණයක ඇති පළතුරු විෂ පානය කිරීමට අදාළ ගැලීම් සටහනේ ලේබල් ටික හරියට අඳින්න තියෙන්නේ. ඒවා දීලා නැහැනේ. අංක දාලා අඳින්න තියෙන්නේ. A වලට එන්න ඕන මොකද්ද? B වලට එන්න ඕන මොකද්ද? බලන්න කොච්චර ලේසිද කියලා. මේ අවුරුදු වල ප්‍රශ්න තියෙන මේ අවුරුදු වල මේ පරිගණක භාෂාව තිබ්බේ මේ විෂුවල් බේසික්. ඉතින් ඒකෙන් ප්‍රශ්න අහන්න ටිකක් අමාරුයි. විෂුවල් බේසික් කියන්නේ ගොඩක් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ඒ විශේෂයෙන් ඒකේ GUI ඉන්ටර්ෆේස් එකක් එක්ක තමයි ප්‍රශ්න අහනවා නම් අහන්න වෙන්නේ. ඒක ටිකක් අමාරු වෙනද තමයි ඔය විදිහේ ලේසි ප්‍රශ්න ප්‍රෝග්‍රෑමින් වල දෙන්නේ. ඉතින් ඒක එහෙම ලේසි එකක්. සහ ඊළඟට මෙන්න මේකට ගැලීම් සටහන් කොටස අඳින්න කියලා තියෙනවා. ගැලීම් සටහන් කොටස අඳින්න කියලා තියෙන්නේ. ගැලීම් සටහන කම්ප්ලීට් කරන්න ඕනේ නැහැ. ඒතකොට ඉන්පුට් ටෙම්පරේචර් කියන තැනින් පටන් ගත්තාම ඇති. ඉන්පුට් ටෙම්පරේචර් තීරණ කොටුවක් අඳිනවා. if temperature greater than 32 years පැත්තට output කරනවා print hot. එහෙම නැත්නම් if temperature එක 20ට වඩා වැඩිද years එහෙනම් print average. එහෙමත් නැත්නම් print cold end if තියෙන හින්දා මේ ඔක්කොම එක තැනකට ගේන්න. බලන්න ඒක ගොඩක් ලේසි. ඊළඟට එතකොට ඔයාලට සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව තවත් ප්‍රශ්න 7කටනේ උත්තර ලියන්න. මේ 4කටනේ උත්තර ලියන්න කියන්නේ. බලන්න දැනටම ඔයාලට ලේසියෙන් ලියන්න ප්‍රශ්න 4ක් තිබිලා. මෙන්න මේ 4 ටාගට් කරන්න. Excel එක කරනවා. Access එක කරනවා. web එක කරනවා. සහ programming එකට අදාළ ඔය ගැලීම් සටහන් මේ ප්‍රශ්න කරනවා. මොකද අනිත් ප්‍රශ්න දෙක විස්තර ලියන ප්‍රශ්න. ගැටලුවක් නැහැ. ඒවත් ලියන්න පුළුවන්. නමුත් ඒවා ලියනවට වඩා වෙලාවත් ඉතුරු කරගන්න පුළුවන්. ඉක්මනට ඉවර කරගන්නත් පුළුවන් පේපර් එක. අනෙක් ටික කරලා. කාලයත් හොඳටම ඇති වෙනවා. මේවත් කරන්න අමාරු ඒවා නෙමෙයි. මේවත් ලේසි රචනා ප්‍රශ්න. ගොඩාක් ලේසි ඒවා. ඒකට මේ දෙකට මේ 6 වෙනි හා 7 වෙනි ප්‍රශ්න දෙකට වඩා ගොඩක් ලේසි කියලා මම කියන්නේ 2 3 4 5 ප්‍රශ්න 4. ඒතර පළවෙනි ප්‍රශ්නේ 2 3 4 5 ප්‍රශ්න 4යි. කරගත්තාම ඔයාගේ ලකුණු ටික එතන සම්පූර්ණයි. රයිට් අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ. පරිගණක භාවිතයේදී ඇතිවිය හැකි පුනර්වර්තී ආතති පීඩා
වළක්වා ගැනීමට නිවැරදි ඉරියව් භාවිත කරන්න පුළුවන්ලු. එතන මොනවාද මේ ඉරියව්? P Q R S T අච්චු පොතේ තියෙනම රූපේ එහෙමම දීලා තියෙනවා. P පරිගණක තිරය සහ S අතර දුර සෙන්ටිමීටර් 40ක් සෙන්ටිමීටර් 45ක් අඩි 1මාරක් අඟල් 18ක් කට වැඩි වෙන්න ඕන. ඍජුව තබා ගන්න පුළුවන් කොන්ද ඍජුව තියා ගන්න පුළුවන් පුටු ඇන්දක් භාවිත කරන්න ඕන. Q R වලින් කියන්නේ උස සීරුමාරු කරන්න පුළුවන් පුටුවක් පාවිච්චි කරන්න ඕන. S වලින් කියන්නේ පාද පොළවේ ස්පර්ශ වෙන්න ඕන. කකුල් පොළවේ ගෑවෙන්න ඉඳගත්තොත් තමයි වැඩි කාලයක් පරිගණකය ගාව ඉන්න පුළුවන් කියලා කියනවා. අපි ඔකට ඕනනම් මොනවද අපි කියනවා මේ ෆුට් ස්ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට තිරය ඇස් මට්ටමේ පිහිටුවා ගැනීම T. පහත දක්වා ඇති ශේෂ්ත්‍රවල තොරතුරු සහ sannivedana තාක්ෂණයේ භාවිතය කෙටියෙන් පැහැදිලි කරන්නලු උදාහරණයක් එක්ක. එතකොට ටෙලිමෙඩිසින් ටෙලිමෙඩකම කියලා කියන්නේ sannivedana සහ තොරතුරු තාක්ෂණය භාවිත කරලා සෞඛ්‍ය සේවා සැපයීම ටෙලිවෙදකම කියලා කියන්න පුළුවන්. ඒතකොට උදාහරණයක් විදිහට ওই දුරස්ථ සෞඛ්‍ය රැකවරණය එහෙම නැත්නම් දුරස්ථ ශල්‍ය කර්ම මෙහෙයවීම නිවසේ සිට අධීක්ෂණය මතක ඇති ඔයාලට තිබ්බා නම් වලින් කීපයක් අච්චු පොතේ ඒවා ලියන්න පුළුවන් උදාහරණ විදිහට. රජයෙන් පුරවැසියාට ලබා දෙන සේවා විදිහට අපි කියන්නේ මේවට G2C සේවා කියලා. රජයෙන් පුරවැසියාට දෙන government to citizen services. එතකොට රජය විසින් මාර්ගගතව රටේ ජනතාව වෙත ලබා දෙන ඕනෑම සේවාවක් G2C සේවාවක් විදිහට කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට වාහන බලපත්‍ර අලුත් කිරීමේ සේවාව, gov.lk වෙබ් අඩවි සේවාව, 19/19 රාජ්‍ය තොරතුරු සේවාව වගේ දේවල් ගන්න පුළුවන්. පාසලකට අන්තර්ජාල පහසුකම් ඇති නව පරිගණක විද්‍යාගාරයක් ලබා දී ඇතැයි උපකල්පනය කරන්න. විද්‍යාගාරය රැකබලා ගැනීම සඳහා පහත දක්වා ඇති එක් අවශ්‍යතාවය ඉටු කර ගැනීමට එක් යෝජනාව බැගින් ඉදිරිපත් කරන්න. කොහොමද භෞතික ආරක්ෂාව සලසන්නේ? ඔයාලට පුළුවන් දොරවල් අගුළු දැමීම, CCTV හයි කරන්න පුළුවන්. සර්ජන ආරක්ෂක පරිපථ භාවිත කරන්න පුළුවන්. UPS වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. තියෙන්නේ වගේ ඒවා ලියන්න පුළුවන්. එකයි ආන්නේ. ද්වේෂ සහගත කේත වලින් ආරක්ෂාවට වෛරස් වගේ දේවල් වලින් වෛරස් ගාඩ් එකක් දාන එක. ඊට පස්සේ මොනවාද අපි කියන්නේ ෆයර්වෝල් වගේ දේවල් ක්‍රියාත්මක කරලා තියෙන එක. නිරන්තරයෙන්ම මෙහෙයුම් පද්ධති යාවත් කාලීන කරන්න පුළුවන්, අප්ඩේට් කරන්න පුළුවන්. සරල උත්තර ටිකක් ඒකේ තියෙනවා. දැන් මම අර කලින් කිව්වා වගේ කලින් ප්‍රශ්න මේ කරලා මේ ටික නොකර ඉන්නවා කියන මතේ ඉන්න එපා. මේවත් ලියන්න පුළුවන්. මේවත් කෙටි උත්තර තියෙන්නේ. මම කිව්වේ කලින් ටික ලේසි මීට වඩා කියන එක. හරි. ඉතින් ඔයා ටාගට් කරගෙන යන්න විභාගයට යද්දි මොන ප්‍රශ්න ටිකද කරන්න කියන එක. එතකොට ඔයාලට ලේසි. ඔයාලට ලෑස්ති වෙලා යන්න පුළුවන් ලියන්නේ මේවමයි කියලා. right. බලන්න මේ PU අතර ලේබල් ටිකක් තියෙනවා මේවා right පුස්තකාල පද්ධතියක ක්‍රියාවලීන් ටිකක් අපි බලමු මොනවද කියලා. යෝජිත නව පුස්තකාල පද්ධතිය සම්බන්ධයෙන් නසීර් විසින් සැලකිය යුතු ශක්‍යතාවය තාම තියෙනවා. 2015 වෙනකන් තියෙනවා ශක්‍යතාවය. ඉතින් ශක්‍යතා වර්ග මං එදත් කිව්වා නම් මතකද? මෙහෙයුම් ශක්‍යතාවය, ඔපරේෂනල් ෆීසිබිලිටි, ආර්ථික ශක්‍යතාවය, ඉකොනොමිකල් ෆීසිබිලිටි.
තාක්ෂණික ශක්්‍යතාවය ටෙක්නිකල් ෆීසිබිලිටි, නීතිමය ශක්්‍යතාවය ලීගල් ෆීසිබිලිටි. ආර් ලේබලය මගින් දක්වා ඇති ක්‍රියාකාරකමට සම්බන්ධ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළ පියවරේ නම ලියන්න. ආර් කියන ලේබලය විවිධ දත්ත එකතු කිරීමේ ක්‍රම භාවිතයෙන් දැනට පවතින පද්ධතිය අධ්‍යයනය කිරීම. අපි ඔකට මොකද කියන්නේ? පද්ධති විශ්ලේෂණයක් කරනවා කියලා කියනවා. සිස්ටම් ඇනලයිස්. ආර් ලේබලය මගින් දක්වා ඇති ක්‍රියාකාරකම ඉටු කිරීමට දත්ත එකතු කිරීමට භාවිත කළ හැකි ක්‍රම මොනවද කියලා අහනවා යාට. ඉන්ටර්වියු, සම්මුඛ පරීක්ෂණ, ඔබ්සර්වේෂන්, ස්වයං නිරීක්ෂණ, ක්වෙස්චනරීස්, ප්‍රශ්නාවල ඉදිරිපත් කිරීම. ඔය තියෙන ගොඩක් දේවල්. ටී ලේබලය මගින් දක්වා ඇති ක්‍රියාකාරකමට සම්බන්ධ පද සංවර්ධන ජීවන චක්‍රයේ අදාළ පියවරේ නම. ටී මොකද්ද? තෝරාගත් පරිගණක භාෂාවක් භාවිතයෙන් ක්‍රම ලේඛනයක් ලිවීම. මොකද්ද? කෝඩින්, නැත්නම් software development, නැත්නම් programming, ඔය වගේ අධ්‍යයනයක් කියලා කියන්න පුළුවන්. U ලේබලය මගින් දක්වා ඇති ක්‍රියාකාරකම සම්පූර්ණ කිරීමෙන් පසු, ඒ කියන්නේ ක්‍රියාත්මක කරාට පසු පද්ධතිය. නසීර්ට මොනවාද ඊට පස්සේ කරන්න පුළුවන්? පද්ධති නඩත්තුව මේන්ටේන් කරන්න පුළුවන්. sannivedana සඳහා ආයතන සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස මුද්‍රිත ලේඛන සහ දුරකථන ආදිය භාවිත කරනවා. වර්තමානයේ බොහෝ ආයතන sannivedanaya සඳහා විද්‍යුත් තැපෑල සහ අනෙකුත් අන්තර්ජාල ආශ්‍රිත සේවා භාවිත කරයි. sannivedanaya සඳහා විද්‍යුත් තැපෑල භාවිත කිරීමේ ඇති වාසි දෙකක් ලියා දක්වන්න. sannivedanaya සඳහා විද්‍යුත් තැපෑල පාවිච්චි කරාම තියෙන වාසි මොනවාද? වේගවත් බව, බහුමාධ්‍ය අමුණා යවිය හැකි වීම, ලොව පුරා ඕනෑම තැනකට දත්ත යවිය හැකි වීම, පැය 24 පුරා දත්ත යවිය හැකි වීම, ඕනෑම තැනක සිට භාවිත නැත්නම් අපි ප්‍රවේශ විය හැකි වීම. ඔය තියෙන වාසි. විද්‍යුත් තැපෑලේ තියෙන අවාසි මොනවද? ඔය අපි කියන්නේ ස්පෑම්, ආයාචිත තැපෑල වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අන්තර්ජාල සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය වෙනවා මේ වැඩේට. සිකියුරිටි ප්‍රශ්නක් තියෙනවා, නැත්තේ නෑ. ඊළඟට ඔය පරිගණක සාක්ෂරතාවය අවශ්‍යයි මේ වැඩේට. අන්තිම එක, විද්‍යුත් තැපෑල හැරුණු විට ආයතන වලට භාවිත කළ හැකි වෙනත් අන්තර්ජාලයේ ආශ්‍රිත sannivedana ක්‍රම. දැන් නම් ඕන තරම් තියෙනවා නේද? වීඩියෝ කොන්ෆරන්ස්, WhatsApp, අපි කියන instant message කියලා, social media වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. සමාජ ජාල, වෙබ් අඩවි හරහා sannivedanaya, ඉන්ටර්නෙට් ටෙලිෆෝන් concept කොච්චර තියෙනවද නේද? ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් sannivedanaya යෙදෙන්න ඊමේල් වලට අමතරව. ඔන්න ඔහොම තමයි සෙකන්ඩ් පේපර් එකේ තියෙන. මේ පේපර් එක ගොඩාක් ලේසි පේපර් එකක් ඇත්තටම. ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් දැන් අපි කරගෙන එන පේපර් වලදී එහෙම ලොකු අමාරුයි කියලා පේපර් එකේ අපිට හම්බ වෙන දේවල් නැහැ. ඊටාම සරලයි. උත්තරත් අපිට මහා ලොකුවට ලියන්න නැහැ. කෙටි උත්තර ලියන්න තියෙන්නේ සෙකන්ඩ් පේපර් එකේ. හරි උත්තර හරියටම ලියන්න try කරන්න. උදාහරණ කියලා තියෙන තැන්වල හැම උදාහරණයක්ම පෙන්වන්න මතක තියාගන්න. ඒ විදිහට තමයි සෙකන්ඩ් පේපර් ගැන අපිට කතා කරන්න තියෙන්නේ.